එතකොට මම ඒක word එකක ලියලම් පෙන්නන්නම්. එතකොට දැන් අපි CSS ගැන කතා කරන්න යන්නේ. Cascading style sheet CSS. එතකොට මොනකටද use කරන්නේ? styles apply කරන්න. Used to apply styles. එහෙම නැත්නම් ඒවට අපිට කියන්න පුළුවන් effects කියලා. හරිද? To HTML elements. මොනවාද elements කියන්නේ? tags. හරිද? ඒ කියන්නේ HTML වලින්නේ components. ඒ කියන්නේ HTML කියන්නේ web page එකේ තියෙන components තමයි HTML elements වලින් අපි දාන්නේ. එතකොට මේ components වලට elements වලට tags වලට styles apply කරන්න තමයි cascading style sheets පාවිච්චි කරන්නේ. එතකොට without එක අපි මෙහෙමම ලියමු that cannot use without CSS. ඒ කියන්නේ මේ effects HTML වලින් විතරක් දාන්න බැරි effects. හරිද? මේවා දාන්න පුළුවන් CSS වලින් විතරයි. එතකොට දැන් HTML වලින් අපිට element එකක් tag එකක් ඒ තියෙන object එක modify කරන්න පුළුවන් යම්කිසි සීමා සහිතව. දැන් ඔයගොල්ලෝ දන්නවා font එක වෙනස් කරන්න පුළුවන්, center line කරන්න පුළුවන්, එහෙම නැත්නම් right line, ඒ වගේ පොඩි පොඩි දේවල් image එකක් resize කරන්න, ඒ වගේ පොඩි පොඩි දේවල් කරන්න පුළුවන්. හැබැයි අපිට ඊට වැඩි දෙයක් කරන්න. දැන් උදාහරණයක් විදිහට අපි හදාගත්තන මේ වගේ form එකක්. හරිද? මේ form එක කියලා හිතන්නකෝ. දැන් මේ form එක වස කැතයිනේ නේද? මෙහෙම forms ඔයගොල්ලෝ දැකලා තියෙනවද internet එකේ කවදාවත්? නෑනේ. මේක වස කැත form එකක්. නිකන් බොහොම basic form එකක්. එතකොට නිකන් අපි ගත්තොත් එහෙම මේ මම Yahoo mail එකට ගිහිල්ලා mail account එකක් හදන්න යන්නම්. දැන් ඒ වගේ තැන්වලත් අපිට HTML forms හදන්න මේ පුරවන්න තියෙනවා. දැන් මේ තියෙන්නේ දැන් මේකේ මම යනවා create account. දැන් බලන්න මේ තියෙන්නේ form එකක් නේ. දැන් මේ form එක අර වගේ කැතට text boxes එහෙම නැහැනේ. මේක ලස්සනට මෙහෙම තියෙනවා. මේ button එක බලන්න මෙහෙම round වෙලා ඒ වගේ පාට දාලා එහෙමනේ තියෙන්නේ form එකක් සාමාන්‍යයෙන්. එතකොට අන්න ඒ වගේ දේවල් කවදාවත් HTML වලින් කරන්න බෑ. without CSS ඒව අපිට කරන්න බෑ. okay. එතකොට CSS use කරන්නේ අන්නේ දේවල් වලට. එතකොට there are three ways to add CSS to HTML file. ඒ විදි තුන තමයි මොනවාද? inline style sheet, ඊළඟට internal style sheet and external style sheet. මෙන්න මේ ක්‍රම තුනෙන් අපිට ඇඩ් කරන්න පුළුවන්. එතකොට inline style sheet කියන්නේ මොකද්ද? within tag, within HTML tag. okay. internal style sheet කියන්නේ within head section HTML head එකේ. හැබැයි external style sheet එකක් කියන්නේ මොකද්ද? separate .css file එකක තමයි එතකොට ඒවා තියෙන්නේ. okay. ඔන්න CSS file එකක් add කරන්න පුළුවන් ක්‍රම. okay. බලමු chat එකේ මේකක් තියෙනවා. ඔව් මේ චාමර බලන්න group info එකේ timetable එක දාලා තියෙනවා. හරි. එතකොට දැන් DBMS තියෙන්නේ 10:00ට මේක මොකද්ද මැච් එක තියෙන්නේ 11:00ට. ඒ ටයිම් එක තමයි යන්නේ. හදිසිය වෙනස් වුනේ නැත්තම් normally යන්නේ ඒ ටයිම් එක. හරි. okay. එතකොට දැන් මෙන්න මේ විදිහට අපිට CSS එකක් import කරන්න පුළුවන්. මේ CSS එකක් apply කරන්න නැත්නම් add කරන්න පුළුවන් අපේ HTML file. okay. හරි. දැන් අපි බලමු CSS rule එකක් කොහොමද ලියන්නේ අන්නේ දේවල් ටික අපි බලන්න ඕනේ. හරිද? okay. මේ ටික note down කරනවා නම් කරගන්න නැත්නම් පස්සේ ලියනවා නම් මට කමක් නැහැ. මොකද කරන්නේ? ඔයගොල්ලෝ ටක් ගාලා කියන්න මට කරන්න මොකද්ද කියලා.
තමයි කතා කරන්නකෝ ගෝනි බිල්ල වගේ ඉන්නේ නැතුව. දැන් ලියනවද පස්සේ ලියා ගන්නවද? හරි සර් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තා. ඇඩ්වාන්ස් ළමයි එහෙම වැඩ කරන්නේ. ඕකේ. දැන් අපි බලමු CSS rule format එක. හරිද? CSS rule format එක. CSS rule format එක තියෙන්නේ මෙන්න මෙහෙමයි. Selector, okay, within braces property colon value. ඔන්න ඕක තමයි CSS rule format එක. Selector property value. Okay. Example එකක් විදිහට ගත්තොත් එහෙම H1 තමයි selector එක මගේ. ඒ කියන්නේ මගේ document එකේ තියෙන සියලුම H1s. හරිද? property එක මම කියන උදාහරණයක් විදිහට color කියලා. colon value එක මම කියනවා red කියලා. දැන් ඔය rule එකේ තේරුම මේ document එකේ සියලුම H1s රතු පාට වෙනවා. ඔන්න example. හරි. දැන් අපි බලමු අර කියපු විදි වලින් කොහොමද මේක insert කරන්න කියලා. දැන් මම මගේ HTML document එක ගන්න. ඕගොල්ලෝ ගාවත් HTML documents අනිවාර්යෙන් දැන් කීපයක් ඇති. මම මේ page 2 එක ගන්නකො. මොකද page 2 එකේ මොකුත් නැහැ. නිකන් නිල් පාට document එකේ page 2 කියලා නිකන් H2 එකක් තියෙනවා එච්චරයි. ඒක නිසා මම page 2 එක අරගෙන ඒකේ code එකට යනවා. මේකේ background color එක මම අයින් කරන්නම්. දැන් මේකේ මම H1s කීපයක් දාගන්නවා. ඔන්න H1s තුනක් තියෙනවා. මම දැන් නිකන් page එක refresh කරලා බැලුවොත් මං ගාව දැන් ඔන්න කොහොම page එකක් තියෙනවා. නිකන් H1s තුනක් තියෙන page එකක් තියෙනවා. ඊළඟට මම ඒක යටින් තව දාගන්නවා paragraphs කීපයක්. Okay. paragraphs කීපයක් දාගන්න. paragraphs දෙකක් විතර දාගන්න. ඊළඟට H2 සුත් දෙකක් විතර දාගන්නවා. හරි. ඔන්න H1s තියෙනවා, H2s තියෙනවා, paragraphs දෙකකුත් තියෙනවා. ඔන්න ඔහොම page එකක් තියෙනවා. ටක් ගාලා නිකන් හදාගන්න ඔය වගේ page එකක්. අපි rules apply කරලා බලමු. මේ වගේ හෝ Tamanට කැමති විදිහට ඔය වගේ contents ටිකක් තියෙන page එකක් හදාගන්නමු. මම ඕනනම් මගේ page එකේ මේවා ටික එවන්නම් ඕගොල්ලන්ට chat එකේ. ඔන්න code එක මම එව්වා. හරි. ටක් ගාලා හදලා හරි කියන්න.
හරිද okay then මේවට කොහොමද styles apply කරන්නේ මම head section එකේ දානවා style tag එක දැන් මම මේ දාන්නේ internal style එකක් හරිද style tag එක දාන්න style එක open කරා close කරා ඔන්න ඔහොම තමයි style එකක් දාන්නේ හරි style tag එක ඇතුලේ මම දානවා selector එක මම rule එකක් දානවා h1 වලට ඒක තමයි selector එක property එක මම දානවා color කියලා colon value එක දෙනවා red කියලා ඒ කියන්නේ මොකද්ද සියලුම h1s මේ document එකේ සියලුම h1s red කරන්න h1s තුනක් තියෙනවා ඒ තුනම red දැක්කද අර h2 and paragraph සියලුම h1s red වුණා දැන් apply කරලා බලන්න අනිත් ඒවටත් ඕන නම් වෙන colors දානවා නම් දාලා බලන්න ටක් ගාලා apply කරන්න හරිද දැන් මට ඔය color එකම multiple selectors වලට දාන්න ඕන නම් comma h2 කියලා මම දානවා එතකොට h1 වලටයි h2 වලටයි දෙකටම red වෙනවා දෙකම red වෙනවා multiple selectors දැක්කම ඊළඟට multiple rules ඒ කියන්නේ මට සියලුම h1s and h2s red කළා ඒ විතරක් නෙමේ තව ඒවා center කරන්නත් ඕන නම් semicolon එකෙන් තමයි second rule එක දාන්නේ හරිද ඒ කියන්නේ property value pair එක දාන්නේ semicolon මම කියනවා text align හැමෙලා මතක තියාගන්න CSS වල property එකට වචන දෙකක් තියෙනවා නම් dash එකකින් තමයි වෙන් වෙන්නේ text align center දැන් එතකොට සියලුම h1s and h2s center වෙලා රතු වෙලා තියෙනවා දැක්කද අන්න ඒ වගේ multiple rules for multiple selectors අපිට දාන්න පුළුවන්
okay ඊළඟට මට සියලුම h1s රතු කරගන්න ඕනේ නැත්තම් හරිද සියලුම h1s රතු කරගන්න ඕනේ නැත්තම් මම දැන් මේක මේ ටික අයින් කරනවා මේ මල්ටිපල් රූට්ස් උත් අයින් කරනවා මට සියලුම h1s රතු කරගන්න ඕනේ නැහැ මේ දෙක විතරක් රතු කරගන්න. එහෙනම් මම මේ h1 එකට දෙනවා ක්ලාස් එකක්. මම කියනවා class equal මොකක් හරි කැමති නමක් දෙන්න පුළුවන් class එකට x කියලා. දෙවනි h1 එකත් ඒ class එකේම දානවා. දැන් මේවට කියන්නේ මේ class selectors. okay. ඒ class එකේම තමයි දෙවනි එක. තුන්වෙනි එකට class එකකට දාලා නැහැ හෝ වෙන class එකක. දැන් මම මෙහෙම කිව්වොත් තාමත් ඔක්කොම ටික රතු වෙනවා. ඒක වෙනසක් වෙන්නේ නැහැ. හරිද? ඔක්කොම ටික රතු වෙනවා. හරි. හැබැයි මට මේ දෙන්න විතරක් රතු කරගන්න ඕන නම් මම කියනවා h1.x ඒ කියන්නේ dot එකෙන් හැම වෙලාවම කියන්නේ class name එක. ඒ කියන්නේ class එක x වෙන h1s විතරක් print කරන්න අනිත් ඒවට මොකුත් කරන්න එපා. දැක්කද? දැන් මෙයා අලු පාටයි අනිත් දෙන්න රතුයි. ඒ මොකද class එකක් දාලා තියෙනවා. ඔකට කියන්නේ class selector. කළා බලන්න. okay. දැන් මම මේ h2 එකකුත් දානවා class x එකට. okay. class x එකට h2 එකකුත් දානවා. මේක h2 එක. හරිද? මේ දෙක h1. දැන් මම මෙතන කියලා තියෙන්නේ h1 වල class x වෙන අයට විතරක් print කරන්න කියලා. එතකොට මෙයා class x උනා කියලා ඒක මෙයාට apply වෙන්නේ නැහැ. හරි? දැක්කනේ? යාට ඒක apply වෙන්නේ නැහැ. දැන් ඒක එයාටත් apply වෙන්න ඕන. ඒ කියන්නේ සියලුම x class එකට apply වෙන්න ඕන නම් මෙතන මම h1 එක අයින් කරනවා. නිකම්ම .x තියෙනවා. ඒ කියන්නේ class එක x වෙන මොක හරි print කරන්න කියලා තමයි කියන්නේ. දැක්කනේ? ඔන්න class only selector. බලන්න ඒක. class only selector. ඊළඟට id selectors. ඒ කියන්නේ මම මේ paragraph එකට id එකක් දානවා.
දැන් ඕනම HTML එලිමන්ට් එකක් අපිට ස්පෙસિෆිකලි ID identify කරන්න පුළුවන් ID එකක් දානවා. මම ID එකක් දානවා මොකක්ද නිකන් ABC කියලා. ඒක තමයි ID එක. එතකොට ID එකෙන් select කළා. ඒ කියන්නේ මේ specific ID එක තියෙන මොක හරි එකට මොකක් හරි පාටක් දානවා නම් හෝ මොකක් හරි දෙයක් කරනවා නම් ID එකෙන් select කරන්නේ මෙහෙම. මෙන්න මම දැන් second rule එක තව rule එකක් ලියනවා. මම කියනවා #ID එකේ නම ABC. hash එකෙන් තමයි හැම වෙලාවෙම ID එක select කරන්නේ. color colon blue. අන්නෝම කියනවා. එතකොට ඔන්න ඒක විතරක් නිල් පාට වුණා. ඔකට කියන්නේ ID selector කියලා. හරි ID selector. බලන්න ඒකත් ටෙස්ට් කරනවා. Okay. ඊළඟට අපි බලමු nested selectors. දැන් මම මේක pre එකක් කරනවා. හරිද? එකක් paragraph එකක් අනිත් එක pre formatted text එකක්. හරිද? එතකොට ඒකේ font එක පොඩ්ඩක් වෙනස් වෙයි. ඔන්න ඔහොම තියෙනවා. දැන් මම දානවා B. B කියන්නේ මොකද්ද? bold tag එකනේ. එතකොට B වෙන ඒවා ඔක්කොම green කරන්න කියලා මම කියනවා color colon green. මම මේක ඇතුලේ එකක් B කරනවා. bold කරනවා. මේක ඇතුලෙත් මම එකක් bold කරනවා. දැන් එතකොට මම මේ කියලා තියෙන්නේ මොකද්ද? bold කරපුවා කොළ පාට කරන්න කියලා. එතකොට pre එකේයි T එකේයි දෙකේම bold කරපු දෙකක් තියෙනවා. මේ දෙකම කොළ පාට වෙයි. ඔන්න ලොග් කරා මේ තියෙනවනේ මේකත් කොළ පාට ගන්නවා. මේකත් කොළ පාට. හරිද? හැබැයි මම කිව්වොත් එහෙම PB කියලා. කමා එකක් දාන්නේ නැහැ. කමා එකක් දැම්මොත් ඒක grouping select එක. මේක නිකම්ම space එකක් මේකට කියන්නේ nested selector. මේකේ තේරුම මොකද්ද? paragraph එක ඇතුලේ තියෙන. හරිද? paragraph එක ඇතුලේ තියෙන bold වෙලා තියෙන ඒවා විතරක් green කරන්න. ඒ කියන්නේ pre-formatted text එකට මේක අදාළ වෙන්නේ නැහැ. හරි? ඔන්න බලන්න. දැක්කද? දැන් pre-formatted text එකේ bold කරපු එක නිකන් තියෙන පාටින්ම මේ bold වෙලා තියෙනවා. මේක විතරක් කොළ පාට වෙලා තියෙනවා. මේ මොකද්ද? nested selector. මේක කියන්නේ paragraph ඇතුලේ තියෙන bold කරපු nested selector.
ඊළඟට attribute selector එකකුත් අපි බලමු. දැන් paragraphs දෙකක් මම දාලා තියෙනවා. okay. paragraphs දෙකක් දාලා තියෙනවා. එතකොට මේ paragraphs දෙකෙන් bold කරපුවා කොළ පාට වෙයි. ඔන්න paragraphs දෙකක් දාලා තියෙනවා. හරි. මේ paragraph එක විතර නිල් පාට වෙන්නේ ID එකෙන් select කරලා ඒකට rule එකක් දාලා තියෙනවා. මම දෙවෙනි paragraph එකේ HTML attribute එකක් දානවා align equal center කියලා. දෙවෙනි paragraph එකේ HTML attribute එකක් දාලා ඒක center කරලා තියෙනවා. දැන් මට ඕන center කරපු paragraphs විතරක් මොකක් හරි orange color කරගන්න. center කරපු paragraphs විතරක්. හරිද? එහෙනම් මම දානවා rule එකක් T මෙන්න මේකෙන් මේ subscript operator එක නැත්තම් මේ කොටු අරහන දාලා කියනවා align equal center වෙච්ච ඒවා විතරක් color colon orange color එක orange කරන්න තියෙනවා. දැක්කද? දැන් මේක විතරක් orange වුණා. මේක orange වෙලාවත් මොකද තුනේ එකට වෙනම blue එකක් දාලා තියෙනවා අපි ඒක වුණා. අයින් කරමු මේක දාලා CSS comment එකක් බලා ගන්න මොකක් හරි CSS rule එකක් comment කරන්න ඕන නම් මෙන්න මෙහෙම තමයි comment. අර Java වල multi line comment එක මතකනේ යන්නේ. මේ දෙක මැද්දේ තියෙන ඔක්කොම ඒවා CSS වල comment. දැක්කනේ දැන් මේකට මොකුත් උනේ නෑ. මේක විතරක් orange color වුණා. ඒකට හේතුව attribute එක center තියෙන්නේ ඒක විතරයි. ඔන්න attribute selector. දැන් ඔය අපි ඔක්කොම selectors දාලා බලන්න යනවා. මේ වගේම ගොඩක් වැදගත් වෙනවා form element format කරන්න කියනවා. මොකද input tag එකේමනේ තියෙන්නේ text box එක type equal text password type equal password. ඒ වෙනස් මේ වගේම format කරන්න ගොඩක් අපිට වැදගත්. okay. හරි. දැන් අපි බලමු CSS වලින් පොඩි වැඩක් කරමු. හරි. මංගාව තියෙනවා මගේ page 1 එකේ form එකක් නේ. page 1 එකේ මෙහෙම form එකක් තියෙනවා. මේ form එක වස කැතයි. මේ form එක මම ලස්සන්ට හදලා ගන්නයි යන්නේ. okay. දැන් එතකොට CSS එකක් අරන් අපි modify කරලා හදාගමු. CSS එකේ තියෙන properties ඉතින් ඔක්කොම කටපාඩම් කරන්න බෑ. නමුත් දැක්කම අපිට තේරෙනවා මොන වගේ දෙයක්ද මේකෙන් වෙන්නේ කියලා. මම යනවා කොහාටද W3 ස්කූල් එකට ගිහිල්ලා මම සර්ච් කරන්නම්කෝ CSS form කියලා. CSS form. එතකොට W3 ස්කූල් එකෙන් එනවා අපි හුඟක් CSS ගන්න උතනින් තමයි. හරි මේකේ මේ තියෙන CSS form එකක් මම try it yourself editor එකට ගිහිල්ලා මෙන්න මේ style එක ඉස්සරහට. හරි. ඕගොල්ලෝ ওই ටිකම කරන්න ඉස්සලා බලා ගන්නකො. එතකොට මේක මම දා ගන්නවා දැන් මට මේ page එක වැඩක් නැහැ page 1 එකේනේ මගේ form එක තියෙන්නේ මේකේ තමයි මගේ form එක තියෙන්නේ. එතකොට page 1 එකේ source code එක මම අරගෙන ඒකේ head section එකට අර CSS එක copy කරනවා. දැන් බලමු මේ CSS එකේ තියෙන්නේ මොනවාද කියලා. දැන් කොහොමද කියන්නකෝ හරි. දැන් මේ බලන්න input type equal text නේ වටයි select කියන එකට. ඒ කියන්නේ drop down list එකටයි තමයි මේ rows ටික දාලා තියෙන්නේ. හරිද? දැන් අපේ form එකෙත් ඔහොම ඒවා තියෙන හින්දා ඒ ටික apply වෙයි. අපි ටක් ගාලා අපේ page එක refresh කරලා බලමු. අන්න දැන් ඕගලන්ට පේනවා user name එක text box එකටයි
drop down list එකනේ බලන්න ලස්සනට ආව අර වගේ කැතට නෙමෙයි ඒව දැන් ලස්සනට තියෙනවා. එතකොට password box එකට ආවේ නැහැ. address එකට ආවේ නැහැ. මෙතන reset button එකට ආවේ නැහැ. නමුත් submit button එකට ආවා rule එක. ඇයි? මෙතන submit button එකට rule එකක් තියෙනවා. ඒකයි. දැන් අනිත් ඒවාටත් apply කරන්න ඕන නම් මොනකටද දාන්නේ? මම කියනවා input type equal text වගේම input type equal password ඒවට. ඊළඟට text area. text area. ඕවට ඔක්කොම apply කරන්න සහ input type equal submit වගේම type equal reset එකටත් ඔය apply කරන ඒවා apply කරන්න. හරිද? ඊළඟට මේ තියෙන්නේ type equal submit colon මේවට කියන්නේ pseudo classes කියලා over. ඒ කියන්නේ මේක උඩින් mouse එක button එක උඩින් mouse එක ගෙනියනකොට මොකද්ද වෙන්නේ? හරි මේවට කියන්නේ pseudo classes කියලා. colon එකෙන් apply කරන්නේ. දැන් මේකේ property value එක දාලා තියෙනවා. නමුත් මෙතන apply කරලා තියෙන්නේ selector එකට තියෙන්නේ pseudo class එක. හරිද? එතකොට comma මම ඒක දෙනවා submit button එකේ hover එක වගේම reset button එකෙත් hover එක. හරිද? div එකක් කියන්නේ අපිට ඕන නම් HTML elements ඕන තරම් ප්‍රමාණයක් එක div එකක් ඇතුළට දාලා ඒ මුළු div එකටම rule එකක් apply කරන්න පුළුවන්. ඒක මම ඊළඟට පෙන්නන්නම්. ඔන්න මම මේ ටික හදාගත්තා. හරිද? මෙතන divs මොකුත් නැහැ. ඉතින් මේ rule එක තිබ්බා කියලා වැඩක් වෙන්නේ නැහැ. හරි මේ ටික නම් මොනකටද apply කරේ කියලා දැන් තේරෙනවනේ. හරි අපි දැන් පොඩ්ඩක් බලමු output එක කොහොමද කියලා. ඔන්න අපේ output එක. දැන් අර form එක අතර නැතනේ. හරිද? මේ table එකේ borders උත් මම අයින් කරන්නම්. borders යන්න බෑම කියනවා. borders යන්නේ නේ මොකද? මේ මෙතනත් border එකක් තියෙනවා අර උඩ table උඩ table එකේ මම අයින් කරලා තියෙනවා. හරි දැන් බලන්න මේ form එක කැතනේ. දැන් මේ button වල color එකක් අපිට ඕන නම් වෙනස් කරන්න පුළුවන්. මේකේ form එක වැටලානේ අපි බලමු. ඇයි ඒ කියලා CSS rule එක මම දැම්මනේ. මෙතන reset කියලා වෙනස් කරලා නේ. හරි එතකොට reset එකේ background ඒ කියන්නේ මේ ඔය දෙකේම මේ mouse එක උඩින් ගෙනියනකොට background color එක මම මෙතන මේක වෙනස් කරනවා red වලට. හරිද? normal වෙලාවේදී මේ buttons දෙකේ background color එක වෙනස් කරනවා blue වලට. දැක්කන් දැන් blue තියෙන්නේ mouse එක උඩට ගෙනිච්චම red වෙනවා. දැක්කන් දැන් ඔය වගේම HTML වලින් කවදාවත් කරන්නේ නැහැ. හරි ඒවට තමයි අපි CSS පාවිච්චි. එතකොට දැන් මේ මොනවාද මේවට කියන්නේ pseudo classes කියලා. ඒ කියන්නේ events වගේ මේවා. ඒ කියන්නේ button එකක් ගත්තොත් link එකක් ගත්තොත් ඒවා උඩින් mouse එක ගෙනියනකොට තියෙනවා hover කියන එක. ඊළඟට link එක නම් තියෙනවා click කියන ඒවා. මේවට කියන්නේ pseudo classes කියලා. මේ වගේ elements කීපයක් තියෙනවා. මම මේ elements කීපයක් කියන්න. හරි. මේක දාලා modify කරලා බලන්න ඕක. මේක ක්ලික් කරනකොට දෙන්න පුළුවන් pseudo class
දැක්කද දැන් මේ බටන් එක උඩට මවුස් එක ගෙනිච්චම රතු වෙනවා normal වෙලාවේදී නිල් වෙනවා බටන් එක උඩ ක්ලික් කරපු ගමන් කහ පාට වෙනවා. මම සූඩෝ ක්ලාස් ඒ විදිහට හදාගන්න හැමෝම මෙන්න සූඩෝ ක්ලාසස්. ප්‍රශ්නයක් තියෙනවා chat එකේ හරියට ඇහෙන්නේ නැහැ. හරි මොන section එකද ඇහුන්නේ නැති ටග්ගල් mic එක unmute කරලා කතා කරලා කියන්න මොකද ප්‍රශ්නේ කියලා මම ආයෙ කියන්න. connection අවුලක් වුණාද දන්නේ නැහැ දෙපැත්තෙන් එක පැත්තක. මෙන්න මෙහෙමයි page එක තියෙන්න ඕනේ mouse එක උඩට ගෙනිච්චම රතු වෙනවා එබුවම කහ පාට වෙනවා. අපි තව වෙනස්කම් මේකට කරලා බලමු. කරලා බලන්න නැතුව වැඩක් නෑ. කරලා බලන්න. ඉවරද? ඕකේ එකක් දාන්න. ඕකේ. හරි දැන් අපි මේකේ තියෙන දේවල් බලමු. දැන් මේ input මෙන්න මේවා ටික input boxes ටික text boxes password box text area select again drop down list ඒවා බලන්න මෙතන මේ තියෙනවා නේද
border radius කියලා. මේ border radius එකෙන් තමයි ඔය text box එකේ අග round කරලා තියෙන්නේ. මම ඔය border radius එක දැන් 4යිනේ තියෙන්නේ. ඕක ටිකක් වැඩි කරනවා. ඕක මම 14ක් විතර කරොත් ඔන්න බලන්න border radius එක මොකද වෙන්නේ කියලා. දැක්කද මේ? දැන් අග ගොඩක් round වෙලා තියෙනවා. ඕක මම තව වැඩි කරොත් එහෙම ඕක සාමාන්‍යයෙන් අර සම්පූර්ණ කර්ව් වෙලා යනවා. දැක්කද? දැන් මේ විදිහට තමයි තියෙන්නේ. හරි. දැන් buttons වලටත් මට ඒක කරන්න පුළුවන්. buttons වල border radius එක මේ තියෙන්නේ මේක මම ඒකෙත් වැඩි කරනවා. ලොකු ගානකින් වැඩි කරපු ගමන් ඒ ඔක්කොම round වෙලා යනවා. දැක්කනේ? ඔන්න ඔහොමයි දැන් තියෙන්නේ. ඊළඟට මේ width එක කියන එක ගත්තොත් දැන් text box අනම්මන ඔක්කොම 100%යිනේ මම ඒක 150ක් කරොත් contain එකෙන් 150යි width එක. හරි. එතකොට contain එක කියන්නේ මෙතන මොකද්ද? table එක. table එකේ අර cell එකෙන් 150ක් වෙනවා. table එකේ මම borders අයින් කරපු එක පේන්නේ. අන්න ඒ විදිහට හදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ buttons වල. ඒකෙත් මම 150ක් දෙනවා. ඊළඟට මේ buttons වල තියෙන font එකේ colors, font type, size ඒව ඔක්කොම වෙනස් කරන්න පුළුවන්. එතකොට දැන් මෙතනින් button එකේ මේ තියෙන color ඒවා අපි වෙනස් කරා. background color මේ color කියන්නේ font color. හරිද? font color. එතකොට ඒක white තියෙන එක මට black ඕන නම් black කරනවා. දැන් ඒක black වෙලා තියෙනවා. margin ඒවා නම් තේරෙනවනේ border එකක් එන්න ඕනද border radius එක වෙන කරා. එතකොට curve එක මොන වගේ දෙන්නේ button එක උඩට mouse එක ගෙනිච්චම කියනවා. හරි? ඔය විදිහට point එකේ මේ අය කරේ colors වෙනස් කරන එක විතරයි. padding කියන්නේ content එකේ ඒ කියන්නේ board එකේ ඉඳන් content එකට ඇතුලේ තියෙන content එකට තියෙන දුර. වචන දෙකකින් නම් තියෙන්නේ හැම වෙලාවෙම මේක කොහොමද එන්නේ? මෙන්න මේ වගේ dash එකකින් වෙන්නේ. බලන්න ඒවා use කරලා.
නැද්ද මොකුත් ප්‍රශ්න අහන්න? බලන්න WhatsApp group එකට ආවද කියලා CSS වල තියෙන සියලුම selectors ටික. මේ ළමයට මාව ඇහෙන්නේ නැද්ද? හරි. එහෙනම් දැන් ඔය ටික කරලා බලන්න. ඊට පස්සේ මේකේ external and inline style sheets දාන්නේ කොහොමද? ඊළඟට ඔය background colors ඒ වගේ දේවල් දාන විදිහ ඒ ටික අපි ඊළඟ දවසේ කතා කරනවා. ඊට පස්සේ කතා කරලා අපිට මේ sections දෙකටම අදාළ වෙන විදිහට ප්‍රශ්න වලට යන්න පුළුවන්. හරි.